ප්‍රේමවන්තයනි මේ අපේ මුළු රටම මුළු ජාතියම ශ්‍රී ලාංකේය ජාතියම අර්බුදයකට පැමිණලා ඉන්න මොහොතේ අපි හැමෝම එකතු වෙනවා සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් කියලා හිතන්නේ නැතිව ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට මේ ශ්‍රී ලංකාව කැප කරනු ලැබුව කාලයකට ප්‍රථමයෙන් එක යුද්ධයකදී අපිව බේරාගත්ත ඒ අම්මාට ලංකාවේ අප ස්වාමිතුට ශ්‍රී ලංකා රාණි මෑණියන්ට අපි මේ මොහොතේ එකතු වෙන්නට යනවා එතුමියට යාතිකා කරන්නට අපේ රට වෙනුවෙන් අපේ ප්‍රථම යාතිකාව දෙවියන් වහන්සේටයි අපේ අනිකුත් ක්‍රියාදාමයන්ට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ දොරක් හැරියේ නැත්තම් දොරවල් ඇරෙන්නේ නැහැ. දොරවල් අරින්න කියලා දෙව තාත්තට යාඥා කළේ ඇයයි අම්මා. ඒ දොර ඇරෙද්දී ශුද්ධාත්මෙන් වහන්සේ වැඩම කළා. ඒ නිසා අපි ඉල්ලමු ශුද්ධාත්මෙන් වහන්සේ වෙවන්නට කියලා ප්‍රඥාව දෙන්නට කියලා අපේ ත්‍රිවිධ හමුදාවන්ට ඒ වගේම ඒ අයට අණ දෙන අයට ඒත් එක්කම මේ අපහසු මොහොතේ මේ අපහසුව ගැන විරෝධය පාන සියල්ලන්ට උන්වහන්සේගේ ඒ මහා බලය වසවන්නට කියලා අපේ දේශය අවදි කරනු පිණිස හරි තැනට අවදි කරනු පිණිස අපි අද දේව මාතා ප්‍රාර්ථනාවට සහභාගී වෙන්නට යනවා මේ දේව මාතා ප්‍රාර්ථනාව නව දේව මාතා ප්‍රාර්ථනාවයි. එයි මම නව කියන්නේ අතිඋත්තම ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියාණන් වහන්සේ අපේ මහා ඉන්දියානන් වහන්සේ ඒ ප්‍රාර්ථනාවට අලුත් කොටස් කීපයක් ඇතුල් කළා. ඒ දේව අම්මා ඒ ක්ෂේත්‍රයන්හි අපිට උදව් වන නිසා. ඒ සියල්ල සහිත අලුත් දේව මාතා ප්‍රාර්ථනාවට අපි දැන් භක්තියෙන් සහභාගී වෙමු. ඉන් අනතුරුව අපි දිව්‍ය පූජාවට සහභාගී වෙන්නට යනවා. ස්වාමිනී කරුණාකල මැනව ස්වාමිනී කරුණාකල මැනව ක්‍රිස්තුනී කරුණාකල මැනව ක්‍රිස්තුනී කරුණාකල මැනව ස්වාමිනී කරුණාකල මැනව ස්වාමිනී කරුණාකල මැනව ක්‍රිස්තුනී අපේ ප්‍රාර්ථනා සවදාල මැනව ක්‍රිස්තුනී අපේ ප්‍රාර්ථනා අසවදාල මැනව ක්‍රිස්තුනී අපේ ප්‍රාර්ථනා ගිවිසවදාල මැනව ක්‍රිස්තුනී අපේ ප්‍රාර්ථනා ගිවිසවදාල මැනව පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි අපට දයා කළ මැනව ලෝකේ නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි අපට දයා කළ මැනව ස්ප්‍රීතු සාන්තුවන දෙවියනි අපට දයා කළ මැනව සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි අපට දයා කළ මැනව ශුද්ධ වූ මරියනි අප නිසා යාඥා කළ මැනව ශුද්ධ වූ දේවමෑණියනි අප නිසා යාඥා කළ මැනව කන්‍යාති කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව ක්‍රිස්තෝත්තමයාගේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව සාන්ත සභාවේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව දයා කරුණාවේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව දේව ප්‍රසාද මාතාවෙනි
අප නිසා යාඥා කළ මැනව බලාපොරොත්තු වේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව අතිස් විශුද්ධ වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව අතිවෘත වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව කන්‍යා වෘතා බින්න වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව කන්‍යා ශුද්ධානුන වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව ප්‍රේමණීය වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව ආශ්චර්යයුක්ත වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව යහපත් අනුශාසනාදායක වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව ශ්‍රේෂ්ඨ දුරාගේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව රක්ෂාධිකාරහුගේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව විශාරද බුද්ධාග්‍ර වූ කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව වන්දනීය වූ කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව ප්‍රශංසනීය වූ කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව ශක්තිධාරී වූ කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව දයාබරිත වූ කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව විශ්වාස පක්ෂ වූ කන්‍යාවෙනි අප නිසා යාඥා කළ මැනව ධර්මනීති දර්පණේනි අප නිසා යාඥා කළ මැනව පරම ඥාන ආසනේනි අප නිසා යාඥා කළ මැනව අපේ ආනන්ද කාරණාවෙනි අප නිසා යාඥා කළ මැනව ඥාන පාත්‍රේනි අප නිසා යාඥා කළ මැනව අග්‍රාචාර යුක්ත වූ පාත්‍රේනි අප නිසා යාඥා කළ මැනව අනර්ග වූ භක්ති පාත්‍රේනි අප නිසා යාඥා කළ මැනව දිව්‍යාභිරහස් විෂයක පත්මයෙනි අප නිසා යාඥා කළ මැනව දාවිත් රාජේන්ද්‍ර කීලෙනි අප නිසා යාඥා කළ මැනව දන්තමය ගෝපුරේනි අප නිසා යාඥා කළ මැනව ස්වර්ණමය මන්දිරේනි අප නිසා යාඥා කළ මැනව වාක් ප්‍රසාද ගැබයෙනි අප නිසා යාඥා කළ මැනව පරමණ්ඩල වාසලේනි අප නිසා යාඥා කළ මැනව උදය තාරකාවෙනි අප නිසා යාඥා කළ මැනව රෝගීන්ගේ ආරෝග්‍යේනි අප නිසා යාඥා කළ මැනව පෞකාරයින්ගේ අඩක්කලමෙනි අප නිසා යාඥා කළ මැනව සංක්‍රමණකින්ගේ සැනසීමෙනි අප නිසා යාඥා කළ මැනව වික්ෂිප්තයින්ගේ සැනසීමෙනි අප නිසා යාඥා කළ මැනව ක්‍රිස්තියානීන්ගේ පිහිටෙනි අප නිසා යාඥා කළ මැනව
සුරතාවයන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව ආදිපිතුරුවරුන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව දිවස් ප්‍රසාදීන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව අපෝස්තුලවරයන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව වේද සාක්ෂිවරුන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව වන්දනාවාදීන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව කන්‍යාවන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව සමස්ත ශුද්ධවන්තයන්ගේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව ජාම දෝෂ රහිතව පිරිසිදුනා වූ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව ස්වර්ගාරෝපිත රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව ශුද්ධෝ ජපමාල රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව සමස්ත කුටුම්බයන්හි රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව සමාදානයේ රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව ලොවේ පව්හරණ දේවාද බැටලූ පෝතක යානනි අපට ක්ෂමා කළ මැනව ස්වාමී ලොවේ පව්හරණ දේව බැටලූ පෝතක යානනි අපේ ප්‍රාර්ථනා සවදාළ මැනව ස්වාමී ලොවේ පව්හරණ දේව බැටලූ පෝතක යානනි අපට දයා කළ මැනව ස්වාමී ක්‍රිස්තුන් වහන්සේගේ වාග්දාතවට අප හේතුවන්ත වන ලෙස කන්‍යා ශුද්ධ දේව මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව යාඥා කරම්හ. සර්ව බලධාරී වූ අනාදී අනන්ත වූ දෙවියනි, මොග සම්පන්න මාතාවන් වන කන්නි මරිය තුමියගේ ගත හා ප්‍රාණය ඔබගේ ශ්‍රී කුමාරයට ඔබින වාසස්ථානය වන ලෙස ස්පීතු සාන්තු අරමින් හේතු යුක්ත කර දී වදාලා වේද. අප සතුටුව සිහි කරන ඔබතුමියගේ දයාබර යාඥාව බලා අපට යෙදෙන්නා වූ නපුරු වලින් හා අනවර්ථ මරණයෙන් ගැලවීම සැලැස්සුව මැනව. මේකීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ගීතිකා අංක 6. Nagami de
අපි මොහොතක් දෙනෙත් පියාගනිමු. මෙයාගිට සූදානම් වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්ම වහන්සේගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි නැවත මොහොතක් දෙනෙත් පියාගනිමු. අපේ අඩුපාඩුකම් සොයමු. මේ වන විට අපේ මුළු රටම ලොකු අර්බුදයකයි පවතින්නේ. අපේ ඇතුළාන්තයේත් සමාව දෙන්න බැරිකම්. අපේ ඇතුළාන්තයේත් වෛරයන් ක්‍රෝධයන් බුරබුරා නැගෙනවා. විශේෂයෙන්ම ජනතා අයිතිය අපිට දෙන්නේ නැති නිසා. අපිට තියෙන අඩුපාඩුකම් විතරක් නෙමෙයි, ඒ අඩුපාඩුකම් පිළිබඳව හඬක් නගන්නට ඕනෙම මිනිස්සෙකුට තියෙන මනුෂ්‍ය අයිතිය නැති කරලා, sannivedanයට තියෙන අයිතිය නැති කරලා, පාලකයන් විසින් ජනතාව පාගගෙන තමුන්ගේ ආධිපත්‍ය කෙසේ හෝ රැකගන්නට මිනිසුන්ට අඩත්තේට්ටම් කරන මොහොතක්. මේ සියල්ල මැද්දේ ස්වාමින් වහන්සේ වෙතටයි අපි හැරෙන්නට ඕනේ. ඒ නිසා මේ මොහොතේ අපේ මේ සමාජ මාධ්‍ය ජාලා හරහා අපි දකින දේවල් දකිද්දී අපිට ඇතිවෙන තරහා, ක්‍රෝධය, වෛරය, පරිගැනීමේ චේතනාව අපි මොහොතක් ස්වාමින් වහන්සේගේ දූතට තියන්නට උත්සුක වෙමු. අපි මේ ප්‍රශ්නය අතට ගන්නකම් උන්වහන්සේට ඒ පිළිබඳ ක්‍රියා කරන්නට බැරුව යනවා. හඬ නැගිය යුතුයි අපි. ඒත් සමහර විට දඬුවම් දීම අපිට අයිති නැහැ. හඬ නගන්නට, ඒ හඬ ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ වෙත නගන්නට හැකි වන පිණිස, නිදහස් වන පිණිස අපි අපේ අභ්‍යන්තරයේ දෙනෙත් පියාගෙන ඇති වෛරය, ක්‍රෝධය, තරහව, ගහන්නට මරන්නට ඇති චේතනාව විටක අපි උන්වහන්සේට සෝමින් කියමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් විත්තිකන්නේ මරියතුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර අප සදා ජීවනයට පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙනෙත් පියාගෙන දෑත් වැඳගෙන ස්වර්ගයේ වැටසෙන අපගේ පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍රයාණෝ කුරුසියේ වද වේදනා විඳ නීච මරණයකට යටත් වූසේක් තම සහෝදරයන් වූ අප නව ජීවනය කරා පමුණුවනු පිණිසය. මමත්වෙන් තොර පරාර්ථය වෙත අප යොමු කළ මැනව. දුක් වේදනාවෙන් පිරී ඇති මේ ලොවට උත්ථානයේ ආනන්දය ගෙන එනු පිණිස එම සේවය සඳහා ප්‍රේමයෙන් කැපවීමට අප පෙළඹවූ මැනව. මේකිත වහන්සේ ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩසිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. දේ වාක්‍ය ප්‍රකාශන සඳහා අපි වාඩි වෙමු. පළමුවන කියවීම ඉසයියස් දිවස ප්‍රසාදීතුමන්ගේ පොතෙන් ගත් පාඩයකි. නැවත දස්කම්පා මාගේ සෙනගට ජලය ලබා දෙන්නෙමි. බොහෝ ඉහතදී සමිදානු මුහුද මැදින් මහා ජලය මැදින් පාරක් සෑදූ සේක්ක.
එහි බලවත් හමුදාවක්ද රථවාහන හා අශ්වයන්ද එතුමානෝ විනාශ කළසේක. ඔවුහු නැගිටිය නොහැකිසේ එහි වැටුණෝය. පහන් තිරයක දැල්ල නිවී යන්නාක් මෙන් ඔවුහු නැති වී ගියෝය. එහෙත් සමිදානෝ මෙසේ වදාරනසේක. පසුගිය දේ සිහි නොකරන්න, පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. බලන්න මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටුවේ. නුඹලාට එය නොපෙනෙන්නේද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා එහි ජලධාරා ඇතිවන්න සලස්වන්නෙමි. මා විසින් තෝරා ගනු ලැබූ මාගේ සෙනගට වතුර දෙනු පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලසූ නිසා හිවලුන්ද පැස්බරුන්ද ඇතුළු වන සත්වයෝ මට ගෞරව කරන්නෝය. ඔව්හු මා උදෙසා මා විසින් මවන් ලද සෙනගය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත. දේව වාක්‍යයේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල අපට ය සිහිනයක් මෙන් විය. එවිට අපි සිනාවෙන් නිපිලී ගියෙමු. ප්‍රීතියෙන් ගී ගායනා කළෙමු. එවිට සමිදානෝ මුවුන් උදෙසා ඉමහත් කළසේකැයි විජාතිහු කියන්නට ගත්හ. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. එබැවින් අපි සන්තෝෂ වෙමු. සමිඳුනි අපේ සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දුල මෙන් අපට යලිගෙන දුන මැනව. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙලා ගන්නෝය. ඔහු වී මලු රැගෙන කඳුළු සලසලා පිටත්ව ගිය නමුත් තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පිනා ආපසු ආහ. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. සමිදානෝ අප උදෙසා ඉමහත් කළසේක. දෙවන කියවීම. ශුද්ධෝපාවුලුතුමන් විසින් පිලිප්පවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. එපමණකුත් නොවේ. මාගේ ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවශ්‍යකැයි ගණන් ගනිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කුණු කසලයයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කර ගැනීමත් උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය.
ව්‍යවස්ථාවෙන් වන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිීම කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන ධර්මිෂ්ඨකම ලබා ගැනීමය. මට ඕනෑ එකම දේ නම් ක්‍රිස්තුන් වහන්සේ හා උන්වහන්සේගේ පුනරුජ්ජීවනයේ බලය දැන ගැනීම හා ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන්වහන්සේගේ දුක් වේදනාවලට පෞකාර වීමත් යම් අන්දමකින් මලවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත්ය. මේ සියල්ල දැනටම මට ලැබී තිබෙන බවක්වත් දැනටම මා සම්පූර්ණ වී සිටින බවක්වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුන් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක්ද ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යෙන් දුවමි. සහෝදරයනි, මම කවදාවත් ඒ දේ අත්කරගෙන ඇතැයි නොසිතමි. එක දෙයක් මට වැදගත්ය. පසුගිය දේ අමතක කර දමා ඉදිරියෙහි තිබෙන දේ දෙසම නෙත් යොමා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාදුකාරය. ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට මහිමයත් ප්‍රශංසාවත් නිරන්තරයෙන් අත් වේවා. නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් අහක දමා අලුත් සිතක්ද අලුත් මනසක්ද නුඹලාටම සලසා ගන්න. ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට මහිමයත් ප්‍රශංසාවත් නිරන්තරයෙන් අත් වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ඔලිව කන්දට වැඩම කළසේක. අලුයමුන් වහන්සේ දේව මාලිගාවට වැඩියසේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේ වැඩ හිඳ ඔවුන්ට උගන්වා වදාළසේක. එවිට විනයධාරයෝ සහ පරිසිවරු කාම මිත්‍යාචාරයේ හැසිරෙද්දීම අසු වූ ස්ත්‍රියක ගෙනවුත් ඔවුන් මැද සිටුවා. ගුරුදේවේනි, මේ ස්ත්‍රිය කාම මිත්‍යාචාරයෙහි යෙදී සිටියදීම අල්ලා ගන්නා ලදී. මෙබඳු අයට ගල් ගසා මරන්නට මෝසස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අනකර ඇත. ඒත් මෑ ගැන ඔබ කියන්නේ කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියනි. එහෙත් උන්වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූසේක. ඔවුන් උන්වහන්සේගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් සිට ඔවුන් අමතා ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමු කොට ඇයට ගලක් ගසන්නැයි වදාරා නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූසේක. ඔවුන් මේ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකිනෙකා බැගින් යන්නට ගියේය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේද එම ස්ත්‍රියද පමණකි. ජේසුස් වහන්සේ කෙලින් සිට ඇයට කතා කොට ස්ත්‍රිය ඔහු කොහේද? කිසිවකු ඔබට වරද තැබුවේ නැත්දැයි ඇසුසේක. ස්වාමිනී නැතැයි ඇය කීවාය. මමත් ඔබට
වරද නොතබමි. යන්න. මින් පසු තවත් පව් නොකරන්නේ උන්වහන්සේ ඇයට වදාළසේක. සුදු සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. අපි මොහොතක් දෙනෙත් පියාගෙන ඉල්ලමු අදත් ඔබට දෙන පණිවිඩය ස්වාමීන් වහන්සේ මගේ මනසේ තියන්නට කියලා. මගේ මුවින් පිට වෙන්නට සලස්සන්නට කියලා. මේකෙදප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමෙන්. ප්‍රේමන්තේනි, අද ස්වාමීන් වහන්සේ තාමත් වැදගත් දෙයක් අපිට කියනවා. අපි ගොඩක් දෙනෙකුට මේ සුදු ලියවිල්ලේ කියන ගොඩාක් දේවල් නිතර ඇහිලා තියෙනවා. ඒ වුණාට අපේ ජීවිත කවදාවත් මේ සුදු ලියවිල්ලේ කියන දේට අනුව හැඩගස්ව ගන්නේ නැහැ. අපේ සමාජයේ ක්‍රමයක් හදලා තියෙනවා. ඒක තමයි අපි ලෝකය කියන්නේ. අනිත් මිනිස්සු කරන විදිය, නීති සංග්‍රහ අපිට කියලා තියෙන විදිය. සමහරවිට ලෝකයේ නීතිය නවන්නට පුළුවන් කියලා අපිට සැරින් සැරේ මතක් කරනවා. අසත්‍යවාදියාව කොහොම හරි කළා වාග් චතුරතාවයේ තියෙනවා නම් ඔහු වෙනුවෙන් කතා කරන කෙනාට ඔහුව බේරන්නට පුළුවනි. ඔහු සාධාරණ කෙනෙක් බවට පත් කරන්න පුළුවනි. නිදොස් කොට නිදොස් කරලා යවන්න පුළුවනි. ලොකුම පව්කාරයා වුණත්. මේක තමයි අපේ දූෂිත නීති ක්‍රමය. හැබැයි දෙවියන් වහන්සේගේ නීති ක්‍රමය එහෙම නෙමෙයි. උන්වහන්සේ ඊට වඩා ගොඩක් වෙනස් විදියට බලන්නේ. අද අපිට හමු වෙනවා කාන්තාවක්. කාම මිත්‍යාචාරයට අහු වෙලා. ඒ කාමිත්‍යාචාරය යෙදෙනකොටම තමයි අල්ලගත්තේ. දැන් ගේනවා ස්වාමින් වහන්සේ ඉස්සරහට. මොකද මෝසස්ගේ නීතියයි දැන් ජේසුගේ නීතිය අතර පටහැනි බවක් තියෙනවද කියලා බලන්න. මෝසස්ගේ නීතිය කියනවා මේ විදියට කෙනෙක් හමු වුණාම ඒ කෙනාට ගල් ගහලා මරන්න කියලා. ගල් ගහලා මරන්න. දැන් ජේසුස් ඉස්සරහට දානවා. දාලා අහනවා දැන් මොකද කරන්නේ? මෙයා මේ වැඩේ කරද්දිමයි අහුනේ. අපි ඔන්න අල්ලගෙන ආවා. මෝසස්ගේ නීතිය අපිට මෙහෙම කරන්න කියනවා. දැන් ඔබ කියන්නේ මෝසස්ගේ නීතිය අනුව අපිට වැඩ කරන්න කියලාද එපා කියලාද? උන්වහන්සේට චෝදනාව. සුදු මතයුතුමා විශේෂයෙන් උන්වහන්සේ අපිට පෙන්වන්නේ නව මෝසස්තුමා හැටියට. අද අපි කියුවේ ජුවාම්තුමා විසින් ලියන ලද සුදු සුවිශේෂය. මේ ජුවාම්තුමාගේ සුදු සුවිශේෂය ලියන කාලේ සභාවේ තිබුණු තත්ත්වය තමයි සමහර වෙලාවට පරිපාලනයේ ඉන්න අයට වැඩිය ඉහළ තනතුරු වලට ඉන්න අයට වැඩිය සභාවේ පවා සමහර අය උන්වහන්සේගේ වචනය අනුවම ජීවත් වුණා. ඒ නිසා ශුද්ධවන්තයෝ හිටියා සභාවේ නායකත්වයට නැති. ඒ අය අධ්‍යාත්මිකත්වයේ නායකයෝ. ඒ මිසක් සභාවේ සමහරට නිලයක් තලයක් තිබුණේ නැහැ. අපේ භාෂාවෙන් කියනවා නම් මීසම් සභාවේ සමාජිකයෙක් නෙමෙයි. මීසම් සභාවේ එම නැත්තම් කොට්ටාශ නායකයෙක් නෙමෙයි. එවැනි පැවරීමක් උන්ට ලැබිලා තිබුණේ නැහැ. දහම් ගුරුවරයෙක් නෙමෙයි. පූජා උදව් වෙන සමිතිය නෙමෙයි. ගායනා කණ්ඩායමේ නෙමෙයි. මරියා හමුදාවේ නෙමෙයි. දිව්‍යර්ධ සමිතිය නෙමෙයි. නැත වෙනත් කමිටුවක නෙමෙයි. වෙන ගමනක් යන අය. තනියෙන් ස්වාමීන් වහන්සේත් එක්ක ගමන යන අය. ඒ අය ශිෂ්‍ය නායකයෝ නෙමෙයි. මට ඒ තනතුර ඕනේ නෑ. මට තනතුරක් බලාගෙන නෙමෙයි මම මේ ගමන යන්නේ. මම උන්වහන්සේ දිහා බලාගෙනයි මේ ගමන යන්නේ. ඒ නිසා ඇතුළාන්තයෙන් උන්වහන්සේත් එක්කයි හිටියේ. අද ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මේ අයට ගල් ගහන්නට ඕනේ මේ කාන්තාවට. ඇත්තට මොන තිබුණේ ගල් ගහන්න ඕනේ කාන්තාවට නෙමෙයි ස්වාමීන් වහන්සේට.
උන්වහන්සේට ගල් ගහලා උන්වහන්සේ මැරුවොත් හරි දැන් මරන්න කාරණාවක් මේ කාන්තාව මේ ගොදුරක් විතරයි. උන්වහන්සේ මේ සිද්ධිය දිහා පුළුල්ව බලනවා. මේ පුංචි දෙයක් දිහා විතරයි මිනිස්සු බැලුවේ අර පුංචි සිද්ධිය. හැබැයි උන්වහන්සේ ලොකු පින්තූරේ දකිනවා. මේ අයව දකිනවා. ගේන අයව දකිනවා. ගේන අයගේ අතීතය දකිනවා. ගේන අය ප්‍රසිද්ධිය කරන දේ දකිනවා. ගේන අය රහස්‍යගතව කරන දේ දකිනවා. දැන් මේ නීතියක් තියෙන නිසා මේ නීතිය සරණය හොයාගෙන මොනවා හරි කරලා මෙතෙන්ට ආවට මොකද මේ අයගේ අතුලාන්තයේ කුණු ගොඩක්. ඒ නිසා උන්වහන්සේ මූණට කියන්නේ නැහැ ඉස්සෙල්ලා. පුළුවන් නම් කියව ගන්න කියලා බිම ලියනවා. මොනවද ලියන්නේ? පාපයක් කලේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා ගල අරගෙන යට ගහන්න. එතකොට මේ සුදු ලිවිල්ල කියනවා වැඩිහිටියගේ ඉඳලා එක එක්කෙනා යන්න පටන් ගත්ත මේ ගල් අරගෙන ආපු මිනිස්සු ගල් ගහන්න ලෑස්ති වෙච්ච මිනිස්සු දැන් වැඩිහිටියා. ඇයි අවුරුදු ගානට අනුව පාප වැඩි. ඒ නිසා එයාට චෝදනා වෙනවා දැන් අභ්‍යන්තරයට ස්වාමීන් වහන්සේ ආවේ යොමු කළා ඔබේම අභ්‍යන්තරයට හැරෙන්න ඇගේ දිහා පිටස්තරෙන් බලන්නේ නැතුව ඒ නිසා දැන් අභ්‍යන්තරේ දකින්නකොට මුකුත් කරන්න බෑ. ප්‍රේමන්තිරය උතන ඉන්න ඇති. සමහර වෙලාවට කවුරුත් දන්නේ නැතිව රහස්‍යගතව මේ කාන්තාව ළඟටම අනාචාරයට ගියා අය සල්ලාලයෝ ඉන්නේ නැති. සමහර වෙලාවට ඇය ළඟට නෙමෙයි වෙනත් කෙනෙක් ළඟට ගියා අය ඇති. ඒ දරක් නෙමෙයි සමහර වෙලාවට අනිත් අය යන දිහා බලලා අනේ මටත් යන්න තිබුණා නම් මටත් මේ විදිහේ රසයක් බලන්න තිබුණා නම් කියලා හිතාපු අය ඇති. විවාහක වෙච්ච අය ඉන්න ඇති. තමුන්ගේ භාර්යාව ඉඳී තව අය ගැන ආශා කරන අය ආශා කරලා අනිත් අය වෙත ගිය අය ඇති. අනිත් අයගේ භාර්යාවන් දැහැගත් අය ඉන්න ඇති. සමහර වෙලාවට සමලිංගිකව හැසිරෙනු අය ඉන්නට ඇති. සමහර වෙලාවට ඊට තමතරව කාත් එක්කවත් මේ පාපය කරන්න බෑ. තනියම කාමී රාගේ පාපයට අහු වෙන මිනිස්සු ඉන්නට ඇති. අනන්ත අප්‍රමාණව. හැබැයි දැන් ඒවා මතක් කරගන්නේ නැහැ. දැන් ඒවා පැත්තකට දාලා හරියට සුදනෝ වගේ ඇවිල්ලා කතා කරනවා. මේකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි අපේම දරුවෙක් සමහරකට වරදක් කරද්දී දරුවා නිවැරදි කරන්න පුළුවන්ද අපිට? අපි ඒ වැරද්ද ඉඳගෙන ඊපෙරේද දවසක පාපොච්චාරණය කරන්න කියලා මම කීප දෙනෙකුට කිව්වා. ඒ අය විශේෂයෙන් තෝරගනු ලබනවා සක්‍රමේන්තුවකට. ඒ සක්‍රමේන්තුවේ පුංචි දරුවෙක් වෙනුවෙන් ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුවේ පොරොන්දු දෙන්නට. කවුද සක්‍රමේන්තුවේදී පොරොන්දු දෙන්නේ? දෙමාපියෝ, ආත්මික මාපියෝ. ඒ දරුවා වෙනුවෙන් පොරොන්දු දෙනකොට මේ පොරොන්දු වල අහනවා එක දෙයක්. ඔබ යක්ෂයා ප්‍රතික්ෂේප කරන්නෙහිද? ඔබ යක්ෂයා සෞගේ සියලු මායම් ප්‍රතික්ෂේප කරන්නෙහිද? දැන් ප්‍රශ්නයක්. ඇයි පාපොච්චාරණය කරන්න කියන්නේ එවැනි අවස්ථාවකට එන්නේ ඉස්සර වෙලා? පාපොච්චාරණය නොකරන හැම කෙනාම යක්ෂයාවේ කාතකින් අල්ලගෙන ඉන්නේ. යක්ෂයා පිටිපස්සේ තියාගෙන. පාපොච්චාරණය නොකරන ශ්‍රද්ධාවන්තින් ඉන්න පුළුවන්. හොඳ පාපොච්චාරණය නොකලට හරිම දේ කරන ඉන්න පුළුවන්. නමුත් පාප තියාගෙන දසපනත කඩ කරගෙන පාපොච්චාරණය නොකරන කෙනා යක්ෂයා පිටිපස්සෙන් හරි අල්ලගෙන ඉන්නේ. එක්ක පිටිපස්සට අත දාගෙන යක්ෂයා පිටිපස්සෙන් තියාගෙන අල්ලගෙන ඉන්නේ. ඉස්සරහට පේන්නේ ලස්සන මූණක්. දැන් ප්‍රශ්නය එවැනි පොරොන්දුවක් මම දෙන්නේ කොහොමද? පාපය ප්‍රතික්ෂේප කරන්නේද කියලා මම කටින් කියනවා. හැබැයි යක්ෂයා පිටිපස්සෙන් අල්ලගෙන මම කොහොමද කියන්නේ? සාතන් සහෝගේ සියලු ක්‍රියාද බලිතොවිල් වැනි ක්‍රියාද සියල්ල මම ප්‍රතික්ෂේප කරන්නේද? මම කොහොමද කියන්නේ ඔව් කියලා අල්ලගෙන. ඒ නිසා යක්ෂයාව අත ඇරලා දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් අල්ලගන්න ලෑස්ති වෙලා එන්නට ඕනේ. එතකොටයි මම දෙන පොරොන්දුවේ අවංක භාවයක් තියෙන්නේ.
එතකොට තමයි මම දෙන පොරොන්දුව සත්‍ය පොරොන්දුවක් බවට පත් වෙන්නේ. ඒ පොරොන්දුව නිසා දෙවියන් වහන්සේට පුළුවන් වෙන්නේ මට උන්වහන්සේගේ බලය එවන්න මාව උන්වහන්සේ ළඟට එකතු කරගන්න සම්පූර්ණයෙන් උන්වහන්සේට තුරුල් කරගන්න. එහෙම කළොත් ආත්මික මව්පියෙක් හරි පියෙක් හරි මවක් හරි එතකොට එයා දෙවියන් වහන්සේට අයිති වෙනවා. එයා අයිති වෙනකොට එයාගේ දරුවා දෙවියන් වහන්සේට අයිති වෙනවා. ඉතින් මම මෙහෙම කිව්වහම එක්කෙනෙක් මගෙන් අහනවා ෆාදර් මගේ අනිත් ළමයා ප්‍රසාද ස්නාපනය ලබලා තියෙන්නේ එතකොට අපි ඒක කළේ නෑ ඔහොම අපිට කිව්වේ නෑ ඒ වගේම දැන් ඊයේ පෙරේද ෆාදර් සබ්සාද ලැබුවා එතකොට අපිට කිව්වා පාපොච්චාරණය කරන්න කියලා මම පාපොච්චාරණය කළා ෆාදර් ගිය දෙසැම්බරේ ඉතින් දැන් ආයෙ කරන්න ඕනේ නෑනේ ෆාදර් මං කිව්වා ඒක මන් දන්නේ නෑ. ඒක දන්නේ ඔයා. මම දන්නේ නෑ ඊට පස්සේ ඔයා දසපන්ත කැඩුවද නැද්ද කියලා. ඉතින් දැන් ඔබට අවස්ථාවක් තියෙනවා බැරි වෙලාවත් කඩලා නම් නෑ නෑ ෆාදර් අපි හොඳට ඉන්න. මං ඉතින් ඇහුවා එක බොරුවක්වත් කිව්වේ නැද්ද ඊට පස්සේ? බොරු ඉතින් ෆාදර් හැමදාම කියනවානේ. ඉතින් බොරුව කියන්නේ දසපන්ත එකක් නෙමෙයිද? ඉතින් ෆාදර් ඒ වුණාට දැන් මං අද කොමිසම් කළත් හෙට ආයෙ බොරු කියයිනේ. මං කිව්වා ඒ කියන්නේ කොමිසම් කරන එකේ අර්ථය දන්නේ නැද්ද? මොකක්ද අර්ථය? මම මනස්ථාපනය වෙනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මං කැඩුවා. උන්වහන්සේගේ ආදරය මං ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මං තීරණයක් ගන්නවා නෑ මං ආයෙ මේක කරන්නේ නෑ. ඒ තීරණය මම කරන්නේ නෑ කියන එකට දෙවියන් වහන්සේ මට බලය දෙනවා. උන්වහන්සේට මම ආයසරයක් මේ පාපේ කරන්න හිතෙද්දී මම උන්වහන්සේට මේක ඔස්සවනවා ස්වාමිනේ මං තීරණයක් ගත්තා මට බලය දෙන්න ස්වාමිනේ මට දැන් මාව අල්ලගන්න නැත්තම් මං වැටෙයි ඒ තරක් නෙමේ හැම පාපේම අහංගන්න නැතුව කියනවා එහෙනම් කොහොමද අද කොමිසම් කරලා ආයේ ඔළුවේ තියාගන්න හෙට අවස්ථාවක් හම්බුනොත් හෙටත් මම පාපේ කරනවා කියලා එතකොට මොකද්ද කොමිසමේ ඇති වැඩේ උන්වහන්සේ පාවිච්චි කරන්නද අපි සමහරලාට හිතනවා මම පව් කරනවා ලබන ඉරිදා ඉස්සෙල්ලා මං ගිහිල්ලා පාපොච්චාරණය කරනවා ආයෙත් මම පව් කරනවා ඒක අතාරින්න හිතලා නැහැ ආයෙත් ලබන ඉරිදා ඉස්සෙල්ලා පාපොච්චාරණය කරනවා එතකොට ප්‍රශ්නයක් නැහැ මං සුද්ධ කරගන්නවා හොද ගන්නවා මෑතකදී අපි ගිය තැනක බෞද්ධ කෙනෙක් මගෙන් අහනවා ප්‍රශ්නයක් ඔගොල්ලන්ගේ තියෙනව නේද ෆාදර් පව් සෝදනවා කියලා එකක් පාපොච්චාරණය කියන එක. එතකොට ෆාදර් ඕන පාපයක් කරන්න පුළුවන්ද ප්‍රශ්නයක් නැද්ද? කෙල්ල ඉවරලා පාපොච්චාරණය මං කෝ ඕන පාපයක් කරන්න පුළුවන් කමක් නැහැ. පාප කළපු ඒවා සෝද ගන්න තමයි එතෙන්ට යන්නේ. හැබැයි මේ තීරණය තියෙන්නට ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මම ඕන තරම් පව් කරන්න පුළුවන් මට. ප්‍රශ්නයක් නැහැ. කොමිසම කියලා එකක් තියෙනවානේ. ඒ නිසා කොමිසමට ගිහිල්ලා මම පාපොච්චාරණය කළාම ඔක්කොම ඉවරයි. ඒ නිසා ආයි ඕන තරම් කැමැති තරම් පාව කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයි ගිහිල්ලා කොමිසමේ සෝද ගන්නවා. එහෙම දෙයක් කතෝලික සභාව ගන්නන්නේ නැහැ. උන්වහන්සේ අද කැඳෙන්නේ මොකද්ද? මගේ ඇතුළාන්තය සුද්ධ කරගන්නට ඕනි ඉස්සර වෙලා මම තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නට ඉස්සර වෙලා. ඇයි මම එහෙම කළේ නැත්තම් මම කියන දෙයි බලයක් නැහැ. ඉතින් මම මතක් කළා අර එහෙම ප්‍රශ්නය අහපු කෙනාට ඔබ කියනවා ඔබ අද කොමිසම් කරලා හෙට ආයෙ බොරු කියනවා. ඔබේ දරුවා ඔබට ලොකු බොරුවක් කළොත් ඔබේ සාක්කුවෙන් සල්ලි අරගත්තා. හොරකමත් දසපන දෙක. දැන් ඇහැව්වාම කියනවා නෑ 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 මං ගත්තේ නෑ. ඔබට පුළුවන් ද දරුවට දඬුවම් කරන්න? ඔබට කොහෙද තියෙන්නේ බලයක්? ඔබත් බොරු කියනවා. දරුවා බොරු කිව්වා මොකද වෙන්නේ? ප්‍රේමන්තේනි අපි කිසිම තාත්තෙකුට බැරුව යනවා අපේ දරුවන්ව නිවැරදි කරන්න. අපි ඒ දරුවා කරන පාපයම කරනවා නම්. ඇයි ඒක ඇතුලේ මගේ තියෙන්නේ මනුස්ස කෑගැහිල්ලක් විතරයි. මනුස්ස ඉල්ලීමක් විතරයි. මනුස්ස තර්ජනයක් විතරයි. මං ඇතුලේ ඒක කියද්දි දෙවියන් වහන්සේ මට hina වෙනවා. එයි මෝඩයා ඔය දරුවව නිවැරදි කරන්න හැදුවට ඔබත් ඉන්නේ එතනම නේද? උන්වහන්සේගේ සහයෝගය නැහැ. ඒ වචන ඇතුලේ මම නිවැරදි කරන්න හදන මගේ දරුවගේ දෙවියන් වහන්සේගේ හඬ නැහැ. ප්‍රෝඩාවක හඬ විතරයි තියෙන්නේ. ඒක හින්දායි උන්වහන්සේ අපිව අවදි කරන්නේ අද දවසේ. පාපයක්
නැති කෙනා අනිත් කෙනාට චෝදා කරන්න. ඒ විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ එහෙම හිතනකොට යක්ෂයත් අනිත් පැත්තෙන් හිතානවා hina වෙනවා ඇති. කමක් නැහැ ඔහොම කියන්න මං ඔබව උගන්වන්නේ දෙපිට කාට්ටුවෙක් වෙන්න තමයි. මං ළඟ අත තියාගෙන ඒ ඔබේ දරුවා මා ළඟට එන්න හදද්දී ඔබ වළක්වන්න හදනවා. ඒක කරන්න බෑ. කමක් නැහැ. ඔය අවුල් ආපුවාවේ ඔබේ පවුල අවුල් වෙනවා. මට ඕනේ ඕක තමයි කරගන්න. යක්ෂයා පිටිපස්සේ ඉඳගෙන තව අපිව ඒකට යොමු කරනවා. ප්‍රේමන්තනි අපිට අද මේක හඳුනගන්න ස්වාමීන් වහන්සේට ගන්නවා. මේක හඳුනගත්තේ නැත්නම් අපි ගත කරන්නේ තවදුරටත් බල රහිත ක්‍රිස්තියානියක්, ප්‍රාතිහාර නැති ක්‍රිස්තියානියක්, වැඩකට නැති ක්‍රිස්තියානියක්. අපිට ක්‍රිස්තියානි කියලා කියන්න බෑ. වෙන වචනයකින් අපිව හඳුන්වන්නට සිද්ධ වෙනවා. අද ඒ වගේම පළවෙනි කියවීමෙත් අපිට මතක් කළා උන්වහන්සේ මොනවද අපිට කියන්නේ කියලා, මොනවද අපෙන් ඉල්ලන්නේ කියලා. ගීතාවලිය අපි කියනවා ස්වාමින් වහන්සේ මහත් දේ අපට කළසේක. මොනවද මේ මහත් දේ තමයි කිව්වේ මේ පළවෙනි කියවීමේ. උන්වහන්සේ කියනවා බලන්න මොනවා වුණත් අතීතය දැන් අමතක කරලා දාන්න. ඔබට මං අලුත් දේවල් කළා. අර රත මුහුද දෙබෑ කළා මං ඔබට යන්න. බලන්න අර රත ඇවිල්ලා වැටිලා මැරිලා ගියා ඒ මිනිස්සු. කාම්තාරේ වතුර දෙන්න බැරි තැනකින් මං වතුර දුන්නා. කාම්තාරේ මැද්දේ ඔබ උදෙසා මං ගංගා ගලා යන්න සැලැස්සුවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේට මේ විදිහට හරි විදිහට එකතු වෙනකොට කාම්තාරේ වුණත් ගංගා ගලා යන්න සැලැස්සන උන්වහන්සේ. ප්‍රේමාන්තනී සමහරලාට අපේ පවුලේ අරගලේ කාන්තාරයක් වගේ තේරෙන්නේ. පවුලේ අරගලේ විතරක් නෙමෙයි මේ රටේ අරගලේ කාන්තාරයක් වගේ තේරෙන්නේ. ඊළඟට මොනවා වෙයිද? හමුදාව විසින් මෙහෙවන ආණ්ඩුවක් එයිද? අපි ඔය විදිහට මර්ධනය කරයිද? කොහෙන්ද මේක ඉවර වෙන්නේ? ඒගොල්ලෝ අත අරීද මෙතන? මොකද ඒගොල්ලන්ගේ ඔක්කොමල්ලගේ වැරදි ටික එලි වෙන්නට යනවා. ඒ නිසා මේක කොහෙද ඉවරයක් තියෙන්නේ? කාන්තාරයක් වගේ. හැබැයි උන්වහන්සේ කියනවා මං කාන්තාරේ මැද්දේ ගංගා එන්න සලස්සනවා. කොහොමද? මේ අපි අද කෑ ගැහිල්ලත් කෑ ගහලා වැඩක් නැහැ. උන්වහන්සේ ඇතුලේ කෑ ගහන්නේ නැත්තම්, උන්වහන්සේ අපේ හඬත් එක්ක අපි විරෝධතාවයේ පාදී උන්වහන්සේත් විරෝධතාවයේ පාන්නට නම් අපි උන්වහන්සේත් එක්ක ඉන්නට ඕනේ. මේ මිනිස්සුන්ට අනිත් මිනිස්සු මරලා බලයට එන්න තියෙන පිපාසය අපි ඇතුලේ තියෙනවා නම් අනිත් අය පල්ලෙහාට දාලා මම අයිතිය පොලිමේ නැද්දි අනිත් අය පහු කරලා මම ගිහිල්ලා කොහොම හරි ගන්න අනිත් අයට හම්බුණත් එකයි නැතත් එකයි මම ගන්න ඕනේ. මගේ වාහනේ පිරෙන්න පෙට්‍රල් ගහ ගන්න ඕනේ. අනික් මිනිහට ඉතුරුනත් කමක් නැහැ නැතත් කමක් නැහැ. එතන මං ඉන්නවා නම් මගේ කෑ ගැහිල්ල ඇතුලේ දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ. උන්වහන්සේගේ හඬ නැහැ. ඒක නිකන් පුස්සක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ස්වාමීන් වහන්සේ කතා කරනවා, අඬ ගහනවා. නිශ්ශබ්ද විරෝධතාවයේ වේවා. දෙවියන් වහන්සේත් එක්ක ඉඳගෙන ඔය පහන දල්වා ගන්න. නැත්තම් ඔය පහනේ තියෙන නිකන් මනුස්ස ආලෝකයක් විතරයි. භෞතික දෙයක් විතරයි. හැබැයි උන්වහන්සේගේ ආලෝකයෙන් මම පිරීලා ගිහිල්ලා ආලෝකයේ දල්වගෙන මගේ නිහඬ විරෝධතාවයට එනවා නම් ඒ පහන ඇතුලේ ස්වාමීන් වහන්සේගේ ආලෝකය අනිත් අයට විහිදෙනවා. ඒ ආලෝකය අඳුර නසනවා අනිත් මිනිස්සු ඇතුලේ තියෙන. අද උන්වහන්සේ අපිට කතා කරනවා මේ චතාරික කාලේ මේ සිද්ධි වෙන එක එක්තරා විදියකට උන්වහන්සේ වෙත හැරෙන්නට අපිට දෙන ගැඹුරු ආරාධනයක් වගේ. හතර වටේට ඇහෙන ගිගුරුම් දීලා කරන ඉල්ලීමක් වගේ. අපි එකතු වෙමු. විරෝධතාවයේ පානට අසත්‍යයට අයුක්තියට. හැබැයි අපි ඇතුලේ අසත්‍ය, අයුක්තිය, පාපය, වෛරය, ක්‍රෝධය නසාගෙන උන්වහන්සේගේ බලයෙන් එකතු වෙමු. හරියට ගොලායත් ඉස්සරහට යන දාවිත් අහනවා කවුද දෙවියන් වහන්සේගේ හමුදාවට විරුද්ධ වෙන මිනිස්සයා? ඒ හඬ ඇතුලේ
දාවිත් මතක් කරගන්නවා මේ හමුදාවත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. හමුදාව දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. ඒ නිසා අපේ හමුදාව අපි හමුදාවක් වෙලා දෙවියන් වහන්සේත් එක්ක හිටියේ නැත්නම් දෙවියන් වහන්සේ අපිත් එක්ක හිටියේ නැත්නම් අපිට ගොලායත්ව පහර හෙරලා බිම හෙලන්නට බෑ. අපි උන්වහන්සේත් එක්ක හිටියොත් පුංචි ගලක් ඇති මහා විශාල බල සම්පන්න ජව සම්පන්න ගොලායත්ව බිම හෙලන්නට අපි ඇස් දෙක පියාගනිමු. අපි උන්වහන්සේට කිව්මු ස්වාමිනී මම මේ වෙනකොටත් ඔබ වහන්සේත් එක්ක නෙමෙයි. මේ චතාරිකේ එක දවසක්වත් මං සමහරට එක අවස්ථාවක්වත් පාවිච්චි කරලා නැහැ ඔබ වහන්සේ වෙත හැරෙන්නට. මම පාද නමස්කාරයට සහභාගී වුණා. සුදු පෑ කිව්වා. නමුත් ඒවා නිකන් මනුස්ස විදියට කර දේවල් විතරයි. මගේ ඇතුළාන්තයට බලපෑවේ නැහැ. ඇතුළාන්තයට බලපෑවත් මං ඇතුළාන්තේ වෙනස් කරගත්තේ නැහැ. මගේ මාර්ගය වෙනස් කරගත්තේ නැහැ. ස්වාමිනී ඇත්තම ඇත්ත ඔබ වහන්සේගේ ආලෝකය මා තුල නැහැ. මම පරණ පාපවල හිර වෙලා, ඇබ්බැහිවීම් වල හිර වෙලා ඒ තෘප්තිය පමණක් සොයනවා. ඔබ වහන්සේ ඉඳීමේ, ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ, ඔබ වහන්සේගේ බැල්මේ, ඔබ වහන්සේගේ සුවයේ තෘප්තිය මට නැති වෙලා. තාත්තේ හැරෙනා පිණිස හැරෙන්න මට කියා දෙන්න. හැරෙනා පිණිස හැරෙන්න ඔබ වහන්සේ කියා දෙනකොට හැරෙන්න මට බලය දෙන්න. මිකිදප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ආමෙන්. අපි සූදානම් වෙමු. මේ එකම දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය ප්‍රකාශ කරන්න. ඇස් දෙක පියාගනිමු. අත් දෙක වැඳගනිමු. අපි යාච්ඡා කරමු උන්වහන්සේට. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළවද පෙරණ පෙරණ සියල්ලද මවා වදාළ සියලු බලක දේවයන්න් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ චන්ද පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මරණු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලෙමු උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසය යන ගැසෙනු ලැබ මරණයේ වේදනාවෙද උකුත් වී තැන්පත් කරනු ලැබුසේක. ශුද්ධ ලිවිලි පරිදි උන්වහන්සේ තුන් වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැසින්නසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේ. පියාණන් වහන්සේගේ නා පුත්‍රයන් වහන්සේගේ නා නික්මෙන සමිදානන්ද ජීවදායකනන්ද වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්න් සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස් වරුන් මගෙන් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම සුදු කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සදා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව දා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මත පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි දෙනිත් පියාගෙන දෑත් වැඳගෙන අපේ පැතුමන් ප්‍රාර්ථනාවන් ස්වාමීන් වහන්සේට සුවමු. විශේෂයෙන් මේ මොහොතේ සභා නායකින් මේ සිද්ධීන් පිළිබඳව ප්‍රකාශයන් නිකුත් කරනු ලබනවා. ඒ සාධාරණය සඳහා මනුස්සයන්ගේ අවශ්‍යතාවයන්ට පීඩාවන්ට අවදි වෙන්නට කියලා හැකි වෙන්නට කියලා. ඒ හැම සිතුවිල්ලකම රැඳෙමින් සභා නායකින් සියලු දෙනාට සුදුතුම පියතුමා රදගුරුවරුන් පූජකවරුන් පැවිදි අය ඒ සියලු දෙනාටත් ඒ කියන දේ අනුව ජීවත් වෙන්නට මේ මොහොතේ ඒ පූජා වීම වෙන්නට අවශ්‍ය බලය ශක්තිය දානය කරන පිණිස අප කරන යාඥා සවදාල මැනව. ඒ වගේම අපේ රටේ පාලකයන් වෙනුවෙන් යාඥා කරමු. වසර ගණනාවක් තිස්සේ 70 ගණනක් තිස්සේ පාලකීන් තමුන් ගැන හිතන අය බවට පත් වුණා.
මුල් පාලකින් එහෙම නෙමෙයි. ඒ නිසා රටේ ධනය රටේ සම්පත් තමුන්ගේ සුඛ විහරණය සඳහා වංචාවෙන් ප්‍රෝඩාවෙන් ජනතාවගෙන් උදුරා ගන්නා තැනකටපත් වුණා. ජනතාව පීඩාවට පත් කරලා අපි ජීවත් වුණොත් ඇති කියන තැනකට මේ රටේ නැත්තම් පිට රටවල් වල හරි තමුන්ට ඉන්න සුඛ විහරණයෙන් ඉන්න තැන් තනා ගන්නට ඔවුන් උත්සුක වුණා. රටට මොනවා වුණත් කමක් නැහැ. දේශයට මොනවා වුණත් කමක් නැහැ. අනාගත පරම්පරාවට මොනවා වුණත් කමක් නැහැ. අපි ඊතරක් වැජඹුණොත් ඇති. එවැනි ඍණාත්මක එවැනි යක්ෂයාටයි සිතුවිලි ඔවුන් තුල කඩන පිණිස උන්වහන්සේ අතපවන්නට කියලා. ඔවුන්ට සත්‍ය දකින්නට උන්වහන්සේ ඔවුන්ව මෙහෙවන්නට කියලා. මොන මාවතේ හරි කමක් නැහැ. මොන අරගලයේ ඔවුන්ගේ ජීවිතයට දීලා හරි කමක් නැහැ. උන්වහන්සේගේ ක්‍රමයට ඒක කරන්නට කියලා අපි හැම කෙනෙක්වම මේ ඉතිහාසයේ පුරා රටට විරුද්ධ වුණු රටට ද්‍රෝහී වුණු අහිංසක දරුවන් මැරෙන්නට තීරණ ගත්ත ඒ සඳහා අදත් තීරණ ගන්න හැම කෙනෙක්වම අපි දෙවියන් වහන්සේට මේ මොහොතේ ඔසවමු. ඔවුන්ට උන්වහන්සේගේ හස්තේ බලය පතිත වන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. අද ස්පිරිතාලවල බෙහෙත් නැතුව මිය යන අය අපි ස්වාමින් වහන්සේට ඔසවමු. සමහරට ඒ ගැන කිසිම සංවේදී බවක් නැති අය, එතෙකම පෝලිං වල ඉඳගෙන මැරිලා වැටෙන අය, අසනීප වෙන අය පැය ගණන්, තමුන්ගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව දුක් විඳින, හිතෙන් අඬා වැටෙන, කෑ ගහන, මොර දීලා කන්න ඉල්ලන අම්මලා තාත්තලා, දරුවන්ට කිරිපිටි ටිකක් නැතිව, එක වේලක් කන්නවත් නැතිව හතර වටේට අතපොවන හැම කෙනෙක්වම අපි ස්වාමින් වහන්සේට සුම ස්වාමිනේ, ඒ අය පිළිබඳ හැකි හැම අවස්ථාවකම අපට කළ යුතු දේ කරන්නට අපිට බලය දෙන පිණිසත් ඒ අය ඔබ වහන්සේගේ දෝතට අරගෙන මේ එක වේල කාලා හරි ඔවුන්ව ජීවත් කරවන පිණිසත් ස්වාමිනේ තියෙන සම්පත් වලින් කෙසේ හෝ ඔබ වහන්සේ වෙත හැරෙමින් ඔබ වහන්සේ එක්ක ජීවත් වෙන්නට, ඔබ වහන්සේගේ බලෙන් ජීවත් වෙන්නට හරියට 5000කට වහන්සේ පාන් ගෙඩි 5කින් කණ්ඩ දුන්නා වගේ ස්වාමිනේ ඔබ වහන්සේගේ මහා ප්‍රාතිහාර්ය බලයට ඔවුන් ඇතුළත් කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. මොහොතක් අපි නිශ්ශබ්දව අපේ අති පෞද්ගලික ඇදම ස්වාමීන් වහන්සේට සෝමු. අප පියාණනි, මේ හැම ප්‍රශ්නයකම අගමුල හරියටම දන්නේ වහන්සේ. අපේ අරගලවල අපේ ප්‍රශ්නවලත් අගමුල දන්නේ වහන්සේ. අපේ ජීවිතවලත් අගමුල දන්නේ වහන්සේ. ස්වාමිනේ, අපි හැමෝම ඔබ වහන්සේගේ තුරුලට එන්නට, මේ ලෝකේ ඉන්නේ නැති ඔබ වහන්සේගේ තුරුලේ රැඳෙන්නටයි ඔබ වහන්සේට ඕනේ ස්වාමිනී. ඒ සඳහා ඇති හැම බාධකයේම ඇත්ත බාධක දන්නේ ඔබ වහන්සේ. ඒ හැම බාධකයක්ම බිඳලා ස්වාමිනී වහන්සේගේ දූතේ රැඳෙන්නට අපිව නිදහස් කරන්න. මිකිදප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. අපි පිදීමට සහභාගී වෙමු. ගීතිකා අංක 116. ඔබට
මාසොබෙක පුදන මේ ආගේ සියලු බලති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුෂ්ඨදෝ සභාවටත් ප්‍රයෝජනවත් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේක්වා. සියලු දේ කළ හැකි දෙවි ස්වාමිනී අපගේ යාඥාව ඇසුව මැනව. ඔබ වහන්සේගේ දාසයන් වන අපහාට ක්‍රිස්තියානි විශ්වාසයේ ආලෝකය ලබා ගන්නට මඟ සැලැස්සූ වහන්සේම අප දැන් පුදන මේ යාගයේ මගින් අධ්‍යාත්මික පාරිශුද්ධිය ලබා ගැනීමටද කරුණාවෙන් වරම් දුන මැනව. බිකිදප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමග දෙවන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනිය සියලු බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සැමකල්ලිද සැමතන්නිද අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීමදායකය. උන්වහන්සේ සැබෑ මිනිසෙකු මෙන් මිතුරු ලාසරස්ගේ මරණයේදී වැළපුණසේක. සැබෑ වූ දෙවියන් මෙන් ඔහු මරණින් නැගිට වූසේක. එසේම මිනිස් සොහොයුරන් වන අප වෙත කරුණා කර උන්වහන්සේගේ මරණය හා උත්ථානය අභිරහස මගින් නව ජීවනය කරා අපගෙන යනසේක. උන්වහන්සේ මගින් සුර සේනා සමූහයේද ඔබ වහන්සේ ඉදිරියේ ආනන්දයෙන් ගී ගයති. මහෝත්තමයන්න් වන වහන්සේට වන්දනා කරති. ඔවුන්ගේ ගීත රාවයන්ට අපගේ සාදුනාදය දෙක් කරමින් අපි ඔවුන් වහන්සේගේ ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළොවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වර්තමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවල් පද වහන්සේම එන වහන්සේගේ ආත්මයන් ගැන භාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන්න අපි ආයදිමු. අපේ සෑදුනේ මේ පඬුරු අපූදෙසා අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී දීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන තුති පුදා ඒ කඩා සොකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි රාත්‍රී භෝජනයේ වැළඳූ පසු වහන්සේ සේම කුසලාන්ද රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද ඒ වගුරුණු ලබන්නේ මා සේ කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණය දුත්තානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද කැලවීමදායක කුසලානද අපි වහන්සේ හමුවට ගෙනෙන්නෙමු. ඔබ සාමයේ සිටමින් වහන්සේට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අනේක වාරයක් තුති පුදන්නෙමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැමදෙනම සුද්ධාත්මන විසින් වඩ වඩාත් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව සිටිමු. ස්වාමිනී මුළු ලෝකයේ පෙතර පාත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති විශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපරාධ ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රාජගුරුවරුන්ද සකල පූජක පිරිස්ද පැවිදි පිරිස්ද සමග එම ස්වභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව.
උත්ථානයේ බලාපොරොත්තු ඇති මියගිය අපගේම සහෝදර සහෝදරයන්ද මාපිය නැ හිතවතුන් දනිකුත් සියල්ලන්ද ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට කැඳවාගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාවන්ද එතුමගේ දම්පතින් වූ භාග්‍යවත් ජොසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සුදු සේවාස් මුනිතුමන් ඇතුළු සෑම කාලයන්නෙම ඔබ වහන්සේ කැමැත්තට කරමින් දිවිගේ වූ සියලුම ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සැම සුදුස්සන් කළ මැනව. තවද උන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින්ම අපට වරම් දුන මැනව. අපි දුහොත් මුදුන් දීලා අපි උපරිම ගෞරවය උන්වහන්සේට පුද කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම දායක කන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව අපගේ ස්වර්ග පියාණන්ට කතා කරමු. දිනෙත් පියාගනිමු. අපි දෑත් උන්වහන්සේට ඔසවලා කියමු. ස්වර්ගයේ වැටසෙන අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොව හිදිට වේවා. අපගේ දිනදා භෝජනයද අපට දානය කළ මැනව. අපට වරද කරනයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරද්ද කමා කළ මැනව. පාප අවස්ථාවට අස්වීමට අපට ඉඩ නොදී අයහපත නමුදාගත මැනව. ස්වාමිනී සියලු යහපත නමුදාන මෙන්ද අපගේ මේ ජීවිත කාලදී අපට සැබෑ සාමය උදා කර දෙන මෙන්ද අපි අයදෙමු. ඊට වහන්සේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදර වලින් සුරක්ෂිත වී අපි ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවතත් පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාහරම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තවෑමි. මාගේ සාමය ඔබට දෙමේ සුඛේ ශ්‍රාවකයන් නම තවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා අප හදවත් තුළ අප ස්වභාව තුළ ඇති විශ්වාස සලකා ඔබ වහන්සේ කැමැත්ත පරිදි අප සියල්ලන් වෙත සැබෑ සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි දිනකාට සාමය ප්‍රාර්ථනා කරමු. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පවහරණ තරන් වහන්සේ මෙන්න අප මැද මේ මොහොතේ ජීවමානව වැටසෙන අපගේ එකම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝ වෙමු. ස්වාමිනේ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැන මාගේ ආත්මය සුවන්නේය. ප්‍රේමන්තනි අද ඔබෙන් වැඩි පිරිසකට සියල්ලන්ටම මෙතන ඉන්න 3-4 දෙනෙකුට වඩා අනිත් හැමෝටම උන්වහන්සේ වද ලබා ගන්නට විදියක් නැහැ සාමාන්‍ය ආකාරයට.
අද ඔබට ලබා ගන්නට වෙන වහන්සේව ආත්මික ආකාරයෙන්. ඒ නිසා අපි මේ මොහොතේ ආත්මික ආකාරයෙන් උන්වහන්සේව ලබා ගනිමු. අභ්‍යන්තරයේ ඒ යාඥාවට අපි සහභාගී වෙමු. ආත්මිකාකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි, මේ මොහොතේ සක්‍රමෙන්ත ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට ආශා වෙමි. ජේසුස් සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමේන්. කිසිවෙක් ඔබට වරද තැබුවේ නැත්ද? නැත ස්වාමිනී. මමත් ඔබට වරද නොතබමි. මින් පසු තවත් පවු නොකරන්න. අපි යාඥා කරමු. සියලු බලති දෙවි ස්වාමිනී, අපගේ ඇදුමට සවන් දුන මැනව. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධිරයේ පංගුකාරයන් වූ අපහට උන්වහන්සේගේ ජීවිතය අනුසාර කරමින් ක්‍රියා කිරීමට වරම් දුන මැනව. උන්වහන්සේ සදාටම වැඩසිනසේක, රාජකම් කරනසේක. ආමේන්. ප්‍රේමවන්තනි, දැන්වීම් කීපයක් තිබෙනවා ඔබට. විශේෂයෙන් අපි ඉල්ලනවා ගොබ් ඉරිදා, ඒ කියන්නේ ලබන සත්‍යාන්තයට එනකොට අපි
දෙවස්ථානය සරසන්නට තියෙනවා. ඒ නිසා හැකි කවුරු හරි ඉන්නවා නම් ගෙදර පොල් ගහක් කියම තියෙන අපිට ගොබ්බත්තක් දෙකක් ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ ලබන සිකුරාදා වෙද්දී බ්‍රහස්පතින්ද ගෙනාවත් කමක් නැහැ. සිකුරාදා වෙද්දී අපිට ඒ ගොබ් අතු අවශ්‍ය වෙනවා සරසලි කටයුතු කරගන්නට. ඒ වගේම ගොබ් බෙදන්නට සූදානම් වෙන්නට. ඉතින් ඔබේ නිවසේ පොල් ගසක් තියෙනවා නම් ආල පාල හරි ගොක්කොල ටිකක් අරන් ආවට කමක් නැහැ. මොකද මෙදා ගොබ් අතු කොහොම හොයන්නද කියලා පුංචි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා ඔබෙන් ඉල්ලනවා හැකි හැමෝම ගොබ් කොළ ටිකක් අරගෙන එන්න ඒ මෙහෙය සඳහා. එතෙක්කම ගොතටුව සංඝයේ දිව්‍ය පූජාව සෙනසුරාදා සවස පාත්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉරිදා උදේ පාත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ඉරිදා උදේ වෙලාව ඔබට දැනුවත් කරන්නම්. తాවකාලිකව යොදා තියෙන වෙලාව තමයි උදේ 8. ඒක සමහරවිට පුංචි වෙනසක් වෙන්නට පුළුවනි. ඔබට WhatsApp හරහා ඒවා ක්‍රියාත්මක වුණොත් දැනුම් දීම කරනු ලබනවා ඒ වෙලාව පිළිබඳව. එතෙක්කම වර්බුම් ආයතනෙන් අපිට මතක් කරලා තියෙනවා දහම් පාසල් වලට අවස්ථාව දෙනවා කියලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නට. ගායනා, කතික සමහරලාට වාදනය මෙවැනි නොඑක් විදිහේ ඉදිරිපත් කළ හැකි නැටුම් වැනි අංගයන්. ඒ නිසා අපි දහම් පාසලේ සංස්කෘතික කටයුතු භාරව ඉන්නේ කණ්ඩායමට මතක් කරනවා. දැන් කාලය ඇවිල්ලා ඒ කණ්ඩායම් පිටවන්නට මේ සියලු බාධක මැද්දේ වුණත් මේවත් එක්ක අපිට ජීවත් වෙන්න වෙයි. නාට්‍ය කණ්ඩායම්, නැටුම් කණ්ඩායම්, නාට්‍ය කණ්ඩායම් අපි හදන්නට පටන් ගනිමු. ඒත් එක්කම දහම් පාසල් ගායනා කණ්ඩායම් දෙවස්ථාන තුනේම හදන්නට බලාපොරොත්තු වෙනවා. වැඩිහිටියන්ටත් ආරාධනා කරනවා වැඩිහිටියන්ට ඉදිරිපත් වෙන්න. වැඩිහිටි ගායනා කණ්ඩායම සහ දහම් පාසල් ගායනා කණ්ඩායම, විශේෂයෙන් මේ දහම් පාසල් ගායනයේ ඉන්න දරුවන්ට ඒ කණ්ඩායම් වලට මේ වර්බුම් ආයතනයේ කෙරෙන වැඩසටහනට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි තවත් දවසක ඔබේ කටහඬ පරීක්ෂාවක් යොදා ගන්නවා. අපි මේ පිළිබඳව ඔබට දැනුම් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ශිෂ්‍ය නායක සම්මුඛ පරීක්ෂණ පවත්වන්නට තියෙනවා. හැකියාවක් තිබුණොත් ලබන සතියේ ඔබේ දේවස්ථානයට අදාළ දිව්‍ය පූජාව පැවැත්වෙන දවසේ ඒ සම්මුඛ පරීක්ෂණ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔබට SMS පණිවිඩ හරහා ඒ දිනයන් පිළිබඳ දැනුම් දෙන්නම්. ඒත් එක්කම කොළොන්නාවදේ මැදුරේ මංගල්‍ය පාස්කුවත් එක්කම වගේ යෙදෙනවා. මේ 1 වෙනිදා 21 වෙනිදා අවස්ථාව තිබුණොත්, රටේ තත්ත්වය හොඳ තිබුණොත් අපි කොඩිගස් ඔසවලා නොආන ආරම්භ කරනවා. ඉතින් මේ මංගල්‍ය කෙරෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්නට අද දවසේ මීසම් සභාව රැස් විය යුතු තිබුණා. නමුත් අපිට ඒක කරගන්නට බැරි වුණා. ඉතින් ඒ නිසා අපි ඔබට දැනුවත් කරන්නම් එක්ක ලබන අඟහරුවාදා වෙනකොට ඒ තත්ත්වය හොඳ තිබුණොත් රාත්‍රියේ අපිට හමු වෙන්න පුළුවන් නම් අඟහරුවාදා දිව්‍ය පූජාවෙන් පස්සේ. එහෙම නැති වුණොත් අපි Zoom තාක්ෂණය හරහා මේ රැස්වීම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට ඒ අවශ්‍ය කරන සම්බන්ධතාවය එවනු ලබනවා. ඒත් අපිට මේ සමාජ මාධ්‍ය ජාලා විවෘත වුණොත් කෙසේ හෝ ඒ පිළිබඳව අපි තීරණ ගත යුතුයි හැකි ඉක්මනින්. එම නැති වුණොත් ඔබ වෙනුවෙන් මට තීරණ ගන්නට වේවි. මම හිතනවා ඔබ ඒක තීරුම් ගනිවි කියලා. හැකි අය දුරකථනයෙන් හරි සම්බන්ධ වෙලා මාත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්න අපි සැලසුම් කරනවා සාමාන්‍ය ආකාරයෙන් මංගල්‍ය පාත්වන්නට. ඒත් එක්කම ශිෂ්‍ය නායක සම්මුඛ පරීක්ෂණ පිළිබඳව දැනුම් දුන්නාම මතක් කරනවා ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව පමණක් නෙමෙයි දෙමාපියන් පැමිණිය යුතුයි ඒ සම්මුඛ පරීක්ෂණයට. අම්මා තාත්තා දෙදෙනාම. ඒ තමයි ඔබ කරන කැපවීම. ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකාවක් කියන්නේ
කැප වෙන්නට එන කෙනෙක්. ඒ කෙනාගෙන් අපි අහනවා ප්‍රශ්න ටිකක් කැප වෙන්නට ලෑස්තිද කියලා. ගොඩක් දේවල් පසකට දාලා මෙතෙන්ට ප්‍රමුඛතාවයක් දෙන්නට. ඒ නිසා ඒ ප්‍රමුඛතාවය ප්‍රථමයෙන් දෙන්නට ඕනේ දෙමාපියන්. ඒ අය පෞල් පොතත් රැගෙන මේ දරුවන් එක්ක සම්මුඛ පරීක්ෂණයට පැමිණිය යුතුයි. එක්කෙනෙක් සඳහා විනාඩි 10ක් පැය කාලක විතර වේලාවක් මේ සම්මුඛ පරීක්ෂණයට අපි යොදවනවා. ඉතින් අපි ඔබට දැනුම් දෙන්නම් ඒ කාරණය කෙසේද සිද්ධ වෙන්නේ කියලා ඒ දිනයට ඉදිරිපත් වෙන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම ඔබට අති විශේෂ දැන්වීමක් තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ අගරදුගුරු සම්මේලනය අගරදුගුරුන් පාණන් ඇතුව රදුගුරු සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒක කියවන්න. ඒක අන්තර්ජාලයේ තියෙනවා. අන්තර්ජාල කියවන්න පුළුවන් වෙච්ච හැටි සමහරලාට මේ පිළිබඳ අපි මොනවත් කරලා නැහැ කියලා කියන දේවල් ඇහෙනවා ඒ නොදැනුවත්කම නිසා. එතෙක්කම ගරු පියවරුන් සහ කන්‍යා සොයුරයන් ඒ වගේම සාමාන්‍ය ජනතාව මේ විරෝධතාවයට එකතු වෙන්නට යනවා. හැබැයි ඒක අවිහිංසාවාදී විරෝධතාවයක්. ඒ වගේම කාටවත් චෝදනා නොකරන පාඨවලින් තොර දේශපාලනයෙන් තොර විරෝධතාවයක්. ඒ විරෝධතාවය සංවිධානය වෙන්නේ මේ ආකාරයටයි අපිට අවස්ථාව ලැබුණොත් ලබන සෙනසුරාදා උදේ 7ට කොළොන්නාව සාන්ත ජෝසප් දේව මැදුරේදී දිව්‍ය පූජාව පැවැත්වෙන එක විශේෂ දිව්‍ය පූජාවක්. මේ රටේ මේ ප්‍රශ්නයේදී අපිව උන්වහන්සේට අවදි කරන්න කියලා අපේ දේශය උන්වහන්සේට අවදි කරන්න කියලා. ඒ පූජාවෙන් පස්සේ අපි අපට දෙනු ලබන નિયમિત කලින් තීරණය කළ පාඨ සහිත කියවීම් සහිත පෝස්ටර් රැගෙන දෙවස්ථානයේ ඉදිරියේ අපි පෙළ ගැසෙනවා. ඉතින් මේ දිව්‍ය පූජාවෙන් පස්සේ මේක කෙරෙන නිසා අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ කොළොන්නාව දෙව් මැදුර ඉදිරියේ පමණයි. ඉතින් ඒ නිසා අනිත් සංඝයන් දෙකේම ජනතාවට ආරාධනා කරනවා ගොටිකාවත්ත සහ ගොතටුව මහා ගෙදරට එන්න කියලා එදාට. මහා ගෙදර තමයි ප්‍රධාන දේවස්ථානයේ තියෙන තැන. ඒ නිසා එතෙන්ට ඇවිල්ලා අපි මේ විරෝධතාවය කරනු ලබනවා. මොකද මේ විරෝධතාවයේදී අපි එකතු වෙන සංඛ්‍යාව වැදගත් වෙනවා. ඒ පල්ලිය එකතු වෙන්න උනත් පුංචි ගාණක් එකතු වෙන්නට වෙන්නේ. ඒ නිසා සංඛ්‍යාව වැදගත්. ඒ නිසා මහා පල්ලියට එන්න කියලා මතක් කරනවා. එදිනම සවස ගරු පියවරුන් සහ කන්‍යා සොයුරයන් තවත් එවැනිම නිශ්ශබ්ද විරෝධතාවයක නියුත් වෙනවා යාක්ෂාවත් එක්ක. මේ ගිහියන් එකතු වෙන අවස්ථාවෙත් අපි ජපමාලය උච්චාරණය කරනු ලබනවා. ශබ්ද විකාශන යන්ත්‍ර හරහා හැකිනම් ඒ වගේම මුළු ලංකාවෙම හැම පදවියකම සියලුම කතෝලිකයින් මේ ආකාරයෙන් ඒ මොහොතේ සෙනසුරාදා උදේ ඒ විදිහටම එකම ආකාරයේ පෝස්ටර් රැගෙන ඒ විරෝධතාවයට එක් වෙනවා. මුළු ලංකාවෙම කතෝලික ජනතාව. ඒ වගේම මුළු ලංකාවෙම පියවරුන් සහ කන්‍යා සොයුරයන් එකතු වෙනවා ඒ විරෝධතාවයට සවස් වරුවේ. ඒ නිසා විශේෂයෙන් දේවස්ථානවල සවස ගොබ්බිරිදා දිව්‍ය පූජාව තියාගන්නට අපහසු වෙයි. ඒ නිසාම තමයි ගොතටුව සංඝ දිව්‍ය පූජාව අපි උදේට යොදාගන්නේ ඉරිදා උදේට. මේ කාරණා කටයුතු පිළිබඳව වැඩිදුර ඔබව හිමින් දැනුවත් කරනු ලබනවා අපිට හැකි මාධ්‍යයන් හරහා. ඉතින් මේ සියල්ලේදී එකතු වෙන්න කියලා මතක් කරනවා. පෙට්‍රල් පොලිමේ ඉන්න හැමෝම එකතු වෙන්න. ගෑස් නැතුව දුක් විඳින හැමෝම එකතු වෙන්න. කන්න නැතුව දුක් විඳින හැමෝම එකතු වෙන්න. රටේ ජනතාවත් එක්ක එකතු වෙනවා වගේම කතෝලිකයන් හැටියට අපේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න එකතු වෙන්න. ඒ වගේම ඉල්ලීමක්. මේ අන්ධකාර වෙලාවේ ඇඳිරි නීතිය තියෙන වෙලාවේ නීති කඩමින් විරෝධතාවලට යන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්නට එපා. මොකද හමුදා ගොඩක් කැඳවලා තියෙනවා. ඒ නිසා නොඑක් විදිය දේවල් වෙන්නට පුළුවනි. මේ සමහර දේවල් ජනතාව එකතු වෙන නිශ්ශබ්දව විරෝධතාවය ප්‍රකාශ කරන අය කරන දේවල්ම නෙමෙයි. ඒ අය මේ දේ කළා කියලා චෝදනා කරන්න පුළුවන් වෙන්න සමහර වෙලාවට අනිත් පැතිවලින් දේවල් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ
ඒ නිශ්ශබ්ද විරෝධතාවයේ ඉන්න ජනතාවත් දේපල හානි කළා කියලා හිරගත කරන්නට පුළුවන්. ඒ නිසා අනවශ්‍ය පැටලුමක පැටලෙන්නට එපා. ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබේ අභ්‍යන්තරේ මං කිව්වා වගේ ඉස්සෙල්ලා හදාගන්න. උන්වහන්සේ අපි කරන ක්‍රියාවේ ක්‍රියා කරන පිණිස. අපි කරන කතාවේ උන්වහන්සේ කතා කරන පිණිස. අපේ සිතුවිලි වල උන්වහන්සේ ක්‍රියා කරමින් අනිත් අයගේ ජීවිත පෙරළන පිණිස. අපි අවසාන ආශිර්වාදයට නැගිට සිටිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලද්දේ මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්ම සමාශිර්වාදකට ඔබේ ජීවිතේ පුරා ඔබ මෙහෙවනසේක්වා. ආමේන්. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අවසාන ගීතිකාවට අපි සහභාගී වෙමු. අද තවත් තීරණයකට ඇවිල්ලා තිබුණා. දවල් 12ට පල්ලි පන්සල් කෝවිල් හැම එකකම සීනු නාද කරලා මේ විරෝධතාවයේ ආගමික ආකාරයෙන් ප්‍රකාශ කරන්න. ඒ නිසා අද අපේ දෙව් මැදුරේ වලත් දවල් 12ට හැකි දෙව් මැදුරවල මේ සීනු නාද කරනු ලබනවා. අපි අවසාන ගීතිකාව භක්තියෙන් ගායනා කරමු. කඳු ගැටයක් සෙව්වා එය නගීවි කිව්වා කුරුසයකට යව්වා වැටි වැටි මග කිව්වා දස දුක රස කැව්වා දැතට ගෙන බිව්වා කුරුසේ සැතපෙව්වා මට පින් පැමිණෙව්වා සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලබා දේවා අපගේ දිව්‍ය ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ සාන්තිකත් නාමයෙන් ආමේන්. ස්වාමින් වහන්සේත් එක්ක ගත වෙන සුබ ඉරිදා දවසක් වේවා. ජේසුපීටයි. ජේසුපීටයි. ඉදිරි සතියේත් ඔබ උන්වහන්සේගේ රසය අත්දකිත්වා.